ධර්ම ශ්‍රවණාබිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ මියගිය මෑණියන් පියාණන් ඇතුළු සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අරමුණු කොටගෙන නුගේගොඩ ගංගොඩවිල අංක 590 දරණ ස්ථානයේ පදිංචි කාන්ති පෙරේරා මහත්මිය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තමේව වාචං භාසෙය්‍ය යායත්තානං නතාපයේ පරේචන විහිංසෙය්‍ය සාවේ වාචා සුභාසිතා පියං වාචං වභාසෙය්‍ය යාවාචා පටිනන්දිතා යං අනාදාය පාපානි පරේසං භාසති පියං සච්චං වේ අමතා වාචා ඒස ධම්මෝ සනත්තනෝ සච්චේ අත්තේච ධම්මේච ආහුසන්තෝ පතිට්ඨිතා යං බුද්ධෝ භාසති වාචං කේමං නිබ්බාන පත්තියා දුක්ඛසන්ත කිරියාය සාවේ වාචාන මුත්තමාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පිංතුනි, සුපුරුදු පරිදි ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති
ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ වංගීස සංයුත්තයේ සඳහන් වන සුභාසිත යන සූත්‍ර දේශනාව. සුභාසිත සහ දුබ්භාසිත වචන පිළිබඳව අපි කවුරුත් හොඳට තේරුම් ගත යුතුයි. අපි හැම කෙනෙකුගේම සිත තුළ හටගන්න සිතිවිලි එළියට පෙන්නුම් කරන මාධ්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි කායික හැසිරීම. අනිත් කාරණාව තමයි වචන හරහා පිටවන කරුණු කාරණා. මේවා ඔස්සේ ඒ පුද්ගලයන්ගේ සිතේ ස්වභාවය කොයි වගේද කියන එක දකින්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ හිත තුළ ඇතිවන සිතිවිලි කායික ක්‍රියාකාරීත්වය ඔස්සේ එළියට විහිදෙනවා. ඒ වගේම තමයි වචන හරහත් පිටවෙන්නේ අන්න ඒ සිතුවිලිමයි. අපි හැම කෙනෙකුගේම සිත්වල ස්වභාවය පිළිබඳව කල්පනා කරනකොට මේ හිතේ පෘථග්ජනයෝ හැටියට හොඳ සිතිවිලිත් නරක සිතිවිලිත් ක්‍රියාත්මක වෙනවා. හොඳ සිතිවිලි සහ නරක සිතිවිලි පිළිබඳව හොඳට තේරුම් ගත්ත උදවිය නරක සිතිවිලි හිත තුලදිම නැති කරලා දාන්න යටපත් කරන්න මහන්සි ගන්නවා. හොඳ සිතිවිලි වලට පෝෂණය වෙන්න ඉඩකඩ සලස්වල දෙනවා. හිත තුල ගොඩ නැගෙන හොඳ සිතිවිලි හොඳ කායික හැසිරීමක් හොඳ වාචසික හැසිරීමක් ගොඩනගනවා. හිත තුළ ඇතිවන නරක සිතිවිලි නරක කායික හැසිරීමක් නරක වාචසික හැසිරීමක් ගොඩනගනවා. නරක සිතිවිලි ක්‍රියාත්මක වීමෙන් තමන්ටත් අනුන්ටත් අයහපත් වන කාරණා සිදුවෙනවා. තමන්ගේ හිත තුළ ගොඩනැගෙන හොඳ සිතිවිලි වලින් තමන්ටත් අනුන්ටත් යහපතක්ම සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ කායික හැසිරීම පිළිබඳවත් වාචසික හැසිරීම පිළිබඳවත් විශේෂයෙන් උනන්දු විය යුතුයි. අන්න ඒ කය සහ වචනය කියන දොරටු දෙක සංවර කර ගැනීම සීලය හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. කායික හැසිරීමත් එක්කම බලනකොට මේ වාචසික හැසිරීම විශේෂ කාරණයක් බවට පත්වෙනවා. මේ වචන ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු කොටස් දෙකකට බෙදුවා. සුභාසිත වචන සහ දුබ්භාසිත වචන. සුභාසිත කියලා කියන්නේ යහපත් වචන. දුබ්භාසිත වචන කියලා කියන්නේ අයහපත් වචන. එතකොට සුභාසිත වචන වලින් තමන්ටත් අනුන්ටත් ඇතිවන යහපත පිළිබඳව බුදුහාමුදුරුවෝ මනාව පැහැදිලි කරලා දුන්නා. මේ සුභාසිත සූත්‍ර දේශනාවේදී පෙන්නනවා තමේව වාචම් භාසෙය්‍ය යායත්තානං නතාපයේ පරේචන විහිංසෙය්‍ය සාවේ වාචා සුභාසිතා. යම් කිසි වචනයක් මූලික කරගෙන තමන් තැවීමකට පත්වෙන්නේ නැත්නම් තමන් විතරකුත් නෙවේ අන් අයට හිංසාකාරී වෙන්නෙත් නැත්නම්
අන්න එවැනි වචන සුභාසිත වචනයි. ඒ කියන්නේ තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින, තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස නොපවතින වචන සුභාසිත වචන. එතකොට දුබ්භාසිත වචනවල ස්වභාවය තමයි ඒ තුලින් තමන්ටත් අනුන්ටත් අයහපත හිංසාව සිද්ධ වෙනවා. තමන් තමන්ගේ වචනය පරිස්සම් කරගන්න ඕන. හොඳට නරකට දෙකටම බලපාන ප්‍රධාන සාධකයක් හැටියට අපි මේ වචන හඳුන්වනවා. පියං වාචංව භාසෙය්‍ය යා වාචා පටිනන්දිතා යං අනාදාය පාපානී පරේසම් භාසතේ පියං. හැම විටකම ප්‍රිය වචන කතා කරන්න අපි පුරුදු වෙන්න ඕන. එය තමන්ටත් අනුන්ටත් දෙපාක්ෂයටම හිතසුව පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ මේ සුභාසිත වචන වල අන්තර්ගත ලක්ෂණ පිළිබඳවත් අපට දේශනා කළා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕන යම් කිසි දෙයක් කියන්න ඉස්සෙල්ලා මම මේ ප්‍රකාශ කරන කාරණා සුභාසිත වචනද දුබ්භාසිත වචනද කියලා. සුභාසිත වචන නම් ඒවා පිට කිරීම වටිනවා. දුබ්භාසිත වචන නම් ඒවා පිට කිරීම තමන්ටත් අනුන්ටත් දෙපක්ෂයටම හානිය පිණිස පවතිනවා. සුභාසිත වචනවල අන්තර්ගත ලක්ෂණ පළවෙනි කාරණය තමයි කාලේනච භාසිතා හෝති. හැම වෙලාවකම කතා කරන්න සුදුසු නෑ පින්වත්නි. ඕනෑම දෙයක් කතා කරනකොට ඒ කතාව කරන්න වෙලාවක් තියෙනවා. කතා කළ යුතු වෙලාව සහ කතා නොකළ යුතු වෙලාව හඳුනගෙන කතා කරන්න ඕන. හැම වෙලාවෙම කියවන්න යන මිනිස්සුන්ව අන් අයට පිළිකුල් චරිත බවට පත් වෙනවා. ඒ නිසා ඕනෑම දෙයක් කියනකොට ඒ කියන වෙලාව ඒ දේ කියන්න සුදුසුද නැද්ද කියන එක කල්පනා කරන්නම ඕන. සමහරක් විට හොඳ දෙයක් වෙන්න පුළුවන්. හොඳ දෙයක් වුණත් සුදුසු නැති මොහොතක කියන්න ගියොත් ඒක තමන්ටත් අනුන්ටත් හානිය පිණිස පවතින වෙනවා. සමහර මිනිස්සු කියන දෙයක් තමයි මම නම් කියන්න ඕන දේ මෝනටම කියලා දානවා. මට වෙලාවක් අදාළ නැහැ ආපු දේ මම කියලා දානවා. එහෙම කතා කරන්න බුදුහාමුදුර අපට උගන්වලා නැහැ. සුදුසු වෙලාවක්ද කියන එක බලන්න ඕන. දිසාපාමොක් ඇඳුරුතුමා පිළිබඳව මේ කොයි කවුරුත් හොඳට අහලා තියෙනවා. දිසාපාමොක් ඇඳුරුතුමා ළඟ ශිෂ්‍යයෝ අධ්‍යාපනය ලැබුවා. අද කාලේ වගේ නෙවෙයි. අතීතයේ පිළිබඳව කල්පනා කරනකොට ගුරුවරයාගේ ගෙදරට ගිහිල්ලා තමයි ශිෂ්‍යයෝ ඉගෙන ගන්නෙ. පාසල කියලා කියන්නේ ගුරු ගෙදර, ගුරුවරයාගේ නිවස. දිසාපාමොක් ඇඳුරුතුමාගේ නිවසේ තමයි අධ්‍යාපනය ලැබුවේ ශිෂ්‍යයෝ. එතකොට ඉගෙන ගන්නව විතරක් නෙවෙයි අනෙකුත් කටයුතු පිළිබඳවත් ඉගෙනවීම කටයුතු සිද්ධ වෙනවා. මේ දිසාපාමොක් ඇඳුරුතුමා ළඟ 500ක් මානවකයෝ අධ්‍යාපනය ලබන්න ඉගෙන ගන්න ඇවිල්ලා හිටියා. මේ ශිෂ්‍යයන්ට උදේ පාන්දර අවදි වීම පිණිස අද වගේ නෙවෙයි, එදා තාක්ෂණය දියුණුව තිබුණේ නැහැ. ඒ නිසා උදේ නැගිටින්නේ කුකුලෙකුගේ හැඬලීම අහලා. හැමදාම කලට වෙලාවට එක කුකුලෙක් හඬලනවා. ඒ කුකුල හඬලනකොට තමයි මේ මානවකයෝ 500 දෙනාම අවදි වෙලා තම තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ.
දවසක් පින්වත්නි මේ කලට වෙලාවට හඬලන කුකුලා මරණයට පත් වුණා. උදේ පාන්දර නැගිට ගන්න ක්‍රමයක් නැතුව මේ ශිෂ්‍යයෝ 500 දෙනා දැඩි අපහසුතාවයකට පත් වුණා. ඊට පස්සේ මේ ශිෂ්‍යයෝ 500 දෙනා මොකක්ද කළේ? තමන්ට උදේට අවදි වීම පිණිස නැවත කුකුලෙක් හොයලා ගෙනාවා. දැන් මේ මානවකයෝ 500 දෙනාම කල්පනා කරනවා දැන් අපට කිසිදු බාධාවක් නැහැ. මේ කුකුලත් ඉස්සල්ල හිටපු කුකුලා වගේ කලට වෙලාවට හඬලයි. එතකොට අපට තියෙන්නේ අවදි වෙලා අපේ සුපුරුදු කටයුතු වල යෙදෙන එක. අන්න එහෙම හිතාගෙන මේ කුකුලව ගෙනල්ලා තියාගෙන මේ මානවකයෝ නිදියන්න සෝදානම් වුණා. නින්ද ගිහිල්ලා ටික වෙලාවක් යනකොට මේ කුකුලා හඬලන්න පටන් ගත්තා. මේ ශිෂ්‍යයෝ ඔක්කොම නැගිට්ටා. මේ උදේ වෙලා තමයි කුකුලා හඬලන්නේ කියලා නැගිට්ටා. නැගිටලා බලනකොට නැගිටින්න ඕන වෙලාව නෙවෙයි. කුකුලට බැන බැන නිදිය ගත්තා. ඊට පස්සේ උදේ වෙලාව පරක්කු වෙලා මේ කුකුලා හඬලන්න පටන් ගත්තා. ශිෂ්‍යයන්ට අවදි වෙන්න තිබිච්ච වෙලාවට කුකුලා හඬලන්නේ නැහැ, පරක්කු වෙලා හඬලන්න පටන් ගත්තා. මානවකයෝ ටික ශිෂ්‍යෝ එදා දවසේ නැගිටලා බලනකොට දවල් වෙලා තමන්ගේ කටයුතු බොහෝමයක් මග හැරිලා කල්පනා කළා මේ කුකුලා ඉස්සල්ල හිටපු කුකුලා වගේ නෙවෙයි. මේ කුකුලට ඕන වෙලාවට හඬලන්න පටන් ගන්නවා. මේ ශිෂ්‍යෝ 500 දෙනාම කුකුලා කෙරෙහි තරහව ඇති කරගෙන මොකද කළේ? මේ කුකුලව විනාශ කරලා දැම්මා. බලන්න පින්වත්නි, මේ දිසාපාමොක් ඇඳුරුතුමාගේ ගුරු ගෙදර හිටපු මේ කුකුලට විනාශය උරුම වෙන්න හේතු වෙච්ච ප්‍රධානම කාරණාව තමයි හැඬලිය යුතු වෙලාව හඳුනගත්තේ නැහැ. ඕන වෙලාවට හඬලන්න ගියපු එකේ විපාක විනාශ වෙන්න සිද්ධ වුණා. මේ කතාව අපට බොහොම වටිනවා. බොහොම ආදර්ශ සම්පන්න කතා ප්‍රවෘත්තියක්. අපේ සමාජය තුළ ජීවත් වන උදවියත් බොහෝ විට කතා කළ යුතු වෙලාව පිළිබඳව හඳුනන්නේ නැතුව කතා කරන්න ගිහිල්ලා බොහෝ විපත් ඇති කරගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ සුභාසිත වචනවල අන්තර්ගත එක ලක්ෂණයක් තමයි කතා කරනකොට ඒ කතාව කියන්න, කතා කරන්න සුදුසු අවස්ථාවක්ද සුදුසු කාලයක්ද කියන එක පිළිබඳව කල්පනා කරන්න වෙනවා. ඒකට කියනවා කාලේනච භාසිතා හෝති. ඊළඟට දෙවෙනි කාරණාව තමයි සච්චාච භාසිතා හෝති. කතා කරනකොට ඒ කතාව තුළ අන්තර්ගත හැම වචනයකම සත්‍ය ගැබ් වෙලා තියෙන්න ඕනේ. බොරු කියන්න බෑ. සච්චාච භාසිතා හෝති. ඇත්ත කතා කරන්න ඕන. බොරු කියන්න උනන්දු වෙනවා නම් ඒ කෙනාටත් ඒ බොරු අහන අයටත් විපතක් සිද්ධ වෙනවා. ඒ නිසා කතා කරනකොට දෙයක් කියනකොට ඒ කියන දේ ඇත්ත සත්‍ය කාරණාවක් විය යුතුයි. හැම වෙලාවෙම සත්‍යවාදී වෙන්න. ඇත්ත කතා කරන්න. සච්චාච භාසිතා හෝති. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි සංහාච භාසිතා හෝති. මෘදු මොලොක් වචන පාවිච්චි කරන්න.
දරුණු කටෝර රළු වචන පාවිච්චි කරන්නේ නැතුව, අන් අයගේ හිත් රිදෙන වචන පාවිච්චි කරන්නේ නැතුව, කැපෙන කතා කියන්නේ නැතුව, හැම වෙලාවකම මෘදු මොලොක් වචන. ඒ කියන්නේ මේ වචනෙන් කාටවත් හානියක් වෙන්න බෑ. ඒවට තමයි මෘදු මොලොක් කියන්නේ. සමහර උදවි ඉන්නවා දෙයක් කිව්වහම ඒ දේ අහන අය ભેද බින්න වෙලා යනවා. සමහර වෙලාවට අහන්න අප්‍රසන්නයි. කෙනෙකුට අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට පරුස වචන කියන, කඨෝර වචන කියන, නුසුදුසු වචන කතා කරන, මෘදුමොලොක් නැති වචන කතා කරන මිනිස්සු මේ සමාජයේ පිළිකුලට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංහාච භාසිතා හෝති. කතා කරනකොට හැම වෙලාවෙම මෘදුමොලොක් වචන පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඊළඟ කාරණාව තමයි අත්ථ සංහිතාච, අර්ථ සහිත වෙන්න ඕනේ. දෙයක් කියනකොට ඒ කියන දේ තුල අර්ථයක් තියෙන්න ඕන. හිස් වචන කතා කරන්න බෑ. සමහර මිනිස්සුන්ගේ වචන පිළිබඳව කල්පනා කරනකොට ගත යුතු දෙයක් නැහැ. හුදෙක් හිස් ස්වභාවයක් තියෙන්නේ. Tamanට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ, හැදෙන්න දෙයක්වත් නැහැ. අන්න ඒ වගේ මේ හිස් වචන ඒව කතා කරන්න බෑ. අර්ථ පිරුණු වචන කතා කරන්න. ඒකට කියනවා අත්ථ සංහිතාච. ඊළඟට මෙත්ත චිත්තේනච භාසිතා හොති. මෛත්‍රී සහගතව වචන පාවිච්චි කරන්න. දුෂ්ට සිතිවිලි වලින්, නරක සිතිවිලි වලින්, පාප සිතිවිලි වලින් වචන පිට කරන්න ගියොත් ඒ වචන තුලින් තමන්ටත් අනුන්ටත් දැඩි හානි ගෙන දෙනවා. මෙන්න මේ ලක්ෂණ පිළිබඳව ඔබ අවධානයෙන් යුක්තව කතා කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට කතා කරන්න සුදුසු වේලාව හඳුනා ගන්න ඕන. කතා කරනකොට ඒ කතා කරන දේවල් ඇත්ත වෙන්න ඕන. කතා කරනකොට මෘදුමොලොක් වචන පාවිච්චි කරන්න ඕන. ඒ වගේම ඒ වචනවල අර්ථ සහිත වෙන්න ඕන. මෛත්‍රී සහගතව කතා කරන්න ඕන. මෙන්න මේ ලක්ෂණයන්ට විරුද්ධ ලක්ෂණ තියෙනවා නම් කතා කරන්න ඕන වෙලාව දන්නේ නැත්තම්, කතා කරනකොට කියන්නේ බොරුම නම්, කතා කරන ස්වභාවය තුළ මෘදුමොලොක් ගතියක් නැත්තම් තියෙන්නේ කඨෝර රළු ගතියක් නම්, ඊළඟට ඒ කතා කරන දේවල් වල අර්ථයක් නැත්නම්, කතා කරන දේවල් තුළ මෛත්‍රී සහගත ස්වභාවයක් නැත්නම්, එවැනි දුබ්භාසිත වචන ප්‍රකාශ කිරීම තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස පවතිනවා. සච්ඡං වේ අමතා වාචා ඒස ධම්මෝ සනත්තනෝ සච්චේ අත්ථේච ධම්මේච ආහු සන්තෝ පතිඨිතා. මෙන්න මේ ලක්ෂණයන්ගෙන් යුක්තව කතා කරන්න පුරුදු වෙන්න. එතකොට සුභාසිත වචන තුල අන්තර්ගත වෙන්න ඕන කාරණා. මේ අපි හැම කෙනෙක්ම කතා කරන වචන පිළිබඳව කල්පනා කරනකොට සුදුසු කාල, ඒ වගේම ඇත්ත, මෘදුමොලොක් වචන, අර්ථ සහිත බව, මෛත්‍රී සහගත ස්වභාවය, මේවා එකට එකතු වෙච්ච වචන භාවිතා කිරීම අතරේ උතුම් වචන බවට පත් වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. යම් බුද්ධෝ භාසතේ වාචං khemang nibbānapattiya දුක්ඛසන්ත කිරියාය සාවේ වාචාන මුත්තම. මේ අපි කතා කරන දේවල් අතරේ උතුම්ම වචන තමයි
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ නිසා තමයි අහන්න ලැබෙන දේවල් අතරේ උතුම්ම ඇසීම හෙවත් සවනානුත්තරියන් ශ්‍රවණය කිරීම අතරේ උතුම්ම ශ්‍රවණය කිරීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හඳුන්වලා දීලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සසර දුක් නිමා කොට නිවන සලසා ගැනීම පිණිසම හේතු වන දේශනාවක්. සංසාර ගමන නවත්තන්න, නිර්වාණය සලසගන්න මේ ලෝකයේ තියෙන එකම අනුශාසනාව බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයයි. ඒ නිසා ධර්මය සුභාසිතයි. ධර්මය අහන කෙනෙකුට, ධර්මය කියන කෙනෙකුට කිසිසේත්ම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ටත් හිතසුව පිණිස පවතින, අන් අයටත් හිතසුව පිණිස පවතින කාරණා බවට පත් වෙනවා. දැන් බලන්න පින්වත්නි, අපි බොහෝ විට මේ වචන පාවිච්චි කරලා කතා කරන දේවල් තුලින් තව කෙනෙකුගේ හිත දූෂණය වෙනවා නම් ඒ දූෂණය කිරීම නිසා අපට අයහපත් විපාක භුක්ති විඳින්න ඉඩක් තියෙනවා. දැන් සමහර විට අපි විවිධ දේවල් ගිහිලා තව කෙනෙකුට කියනවා. ඒ කියන දේවල් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. සමහර දේවල් තියෙනවා තමන්ගේ හිතේ රාගය වැඩෙන්න හේතු වෙච්ච, ද්වේෂය වැඩෙන්න හේතු වෙච්ච, මදය වැඩෙන්න හේතු වෙච්ච, මෝහය වැඩෙන්න හේතු වෙච්ච, එවැනි කෙලෙස් සිතිවිලි වැඩෙන්න හේතු වෙච්ච දේවල් තියෙනවා. ඒ වගේ දෙයක් තව කෙනෙකුට ගිහිල්ලා ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශ කරන වචන ටික අහන කෙනාගේ හිතෙත් රාගය වැඩෙනවා නම්, ද්වේෂය වැඩෙනවා නම්, මදය වැඩෙනවා නම්, මෝහය වැඩෙනවා නම්, එවැනි කෙලෙස් සිතිවිලි වර්ධනය වෙනවා නම් එවැනි දේ නොකිය යුතුයි. හොඳට මතක තියාගන්න. දැන් එතකොට කල්පනා කරලා බලන්න ඕන තමන්ගේ වචන නිසා කී දෙනෙක් හිත අපිරිසිදු කරගෙන තියනවාද? සමහරක් විට අපි අහපු ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. ඒ ප්‍රවෘත්තියක් වුණත් තව කෙනෙකුට කියනකොට ඒ කෙනාගේ හිතේ ද්වේෂය මතුවෙන්න එක හේතුවක් නම් අපි හිතමු අපි ඒ ප්‍රවෘත්තිය අහනකොට අපේ හිතේ ද්වේෂය මතුවුණා නම්, රාගය මතුවුණා නම්, එවැනි කෙලෙසයක් මතුවුණා නම්, පෝෂණය වුණා නම් අපි ගිහිල්ලා කියනකොට තව කෙනෙකුගේ හිතේ ඒ විදියටම කෙලෙස් පෝෂණය වෙන්න පුළුවන්. එවැනි දේවල් අහනකොටත්, එවැනි දේවල් කියනකොටත් අපේ හිතත් අපිරිසිදු වෙනවා, අහන කෙනාගේ හිතත් අපිරිසිදු වෙනවා. ඒ අපිරිසිදු වීම නිසා දෙපක්ෂයටම හානි සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපට අහන්න ලැබෙන ප්‍රවෘත්ති සමහර විට කේන්ති ඇති කරන ප්‍රවෘත්ති තියෙනවා. අපි හිතමු මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක්. එක දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ට ගහලා බලු කූඩුවට දාලා. දැන් ඒක අහනකොට තමන්ට මොකද වෙන්නේ? තමන් පිළිබඳව කල්පනා කරනකොට ඒ පෞකාර සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට ඒ අම්මටයි තාත්තටයි පහර දුන්නේ මම නෙවෙයි. මම කියලත් නෙවෙයි. ඒ කරපු අකුසල කර්මයට, ඒ පාප කර්මයට මගෙන් කිසිම උපකාරයක් නැහැ. මම ඒ පාප කර්මය කළේ නැහැ. පිට හිටපු කෙනෙක්
ඔබ නොදන්න කෙනෙක් ඒ කරපු පාප කර්මය ඔබ අහනකොට ඔබේ හිතේ ද්වේෂය මතුවෙන්න පුළුවන්. අම්මටයි තාත්තටයි පහර දීලා බලු කූඩුවට දාපු ඒ ළමයින්ට නම් හොඳක් වෙන්න එපා. ඒ ළමයින්ට ගල් ගහන්න ඕන. ඒ ළමයින්ට තොහොම්මම වෙන්න ඕන. අපේ හිතවල එහෙම දේවල් එහෙම සිතුවිලි ඇති වෙන්න පුළුවන්. කෙලෙස් සහිතයිනේ. එතකොට දැන් මට මොකද වෙලා තියෙන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඕන. වෙන කෙනෙක් කරපු වැරදි කටයුත්තක් පාප කර්මයක් පිළිබඳව මම අහලා කිසිම සම්බන්ධයක් නැති මම ඒ සිද්ධියත් එක්ක එකතු වෙලා මගේ හිතේ තරහවක් ඇති කරගෙන මම ගෙදර ඉඳගෙන දත් මිටි කනවා. ගෙදර ඉඳගෙන තරහෙන් වෙවුලනවා. ළඟ හිටියනම් දනී කරන වැඩේ මෙන්න මේ විදිහට මහා ආවේගයක් ඇති කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේක ගිහිල්ලා තව කෙනෙකුට කියනවා. ඒ කියනකොට මොකද වෙන්නේ? තමන්ගේ හිතේ ද්වේෂය මතුවෙච්ච විදියටම ඒ දේ අහන කෙනාගේ හිතේ ද්වේෂය මතුවෙනවා. දැන් මොකක්ද උනේ? තමන්ගේ හිතත් අපිරිසිදු වුණා. තව කෙනෙකුගේ හිතක් අපිරිසිදු කළා. දැන් මම සම්බන්ධ නොවුණු පාප කර්මයකට මමත් සම්බන්ධ වෙලා තව කෙනෙක්වත් සම්බන්ධ කරගෙන තියෙනවා. බලන්න පින්වත්නි, වචන අහනකොට වචන කියනකොට අපි නොහිතා ප්‍රකාශ කළත් ඒ හරහා වෙන්න පුළුවන් භයානක දේවල්. ඒ විතරක් නෙවෙයි, බුදුහාමුදුරු දේශනා කළා මේ මිනිස්සුන්ගේ කටේ කෙටේරියක් තියෙන්නේ. මේ වචනවලට පුළුවන් මිනිසුන්ගේ ජීවිත වනසන්න. ළමයෙකුගේ ජීවිතය විනාශ කරන්න. තරුණයෙකුගේ ජීවිතය විනාශ කරන්න. වැඩිහිටි කෙනෙකුගේ ජීවිතය විනාශ කරන්න. කෙනෙක් මානසික රෝගිය බවට පත් කරන්න. කෙනෙක් යහපත් තැනකට ගේන්න. කෙනෙකුගේ ජීවිතය ගොඩනගන්න. ළමයෙකුගේ ජීවිතය සාර්ථක කරන්න. තරුණයෙකුගේ ජීවිතය සාර්ථක කරන්න. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි වචන කියලා කියන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම තම තමන්ගේ කටින් පිට වෙන වචන ගැන වගකීමක් ගන්න ඕන. ඒ වගකීම අරගෙන ඕන කතා කරන්න. සමහරු කියනවා වැරදි දේවල් ප්‍රකාශ කරලා දන්නේ නැද්ද මගේ කටේ හැටි? බලන්න පින්වත්නි, මොනතරම් පහත් නිදහසට කරුණක්ද? මගේ කටේ හැටි දන්නවනේ. මගේ කට ඇවිසුනොත් ඉතින් ඔහොම තමයි. බලන්න පින්වත්නි, දැන දැන තමන්ගේ වචනය අපිරිසිදු කරන විදිය. තමන් හොඳටම දන්නවා තමන්ගේ කටේ හැටි හොඳ නෑ. තමන් හොඳටම දන්නවා තමන්ගේ වචනය හොඳ නෑ. දැන දැන එයම නිදහසට කරුණක් හැටියට තියාගෙන තව තවත් ඒ විදියටම කට හොඳ නැති වචන පිට කරනවා නම්, නරක විදියට කතා කරනවා නම් ඒක මොන තරම් පහත් කටයුත්තක්ද? ඒ නිසා අපි හැමෝම මේ වචන ටික හදාගන්න ඕන. කතා කරන විදියට පුළුවන් මිනිසෙකුගේ ප්‍රසාදය දිනා ගන්න. කතා කරන විදියට පුළුවන් තමන්ගේ හිතේ ස්වභාවය ලෝකෙට පෙන්වන්න. කතා කරන විදියට පුළුවන් බොහෝ කියවීමක් තමන් පිළිබඳව ලෝකයට දෙන්න. ඒ නිසා මේ වචන භාවිතය ගැන අපි ගොඩක් හිතන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේ අපට නිතරම මේ වචන ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියලා අනුදැනව දාලා. ඒකට තමයි කට පරිස්සම් කරගන්න කියලා කියන්නේ. වචනේ අසංවර නම්, කායික හැසිරීම අසංවර නම්, සිත අසංවර නම් බුදුහාමුදුරුවෝ එවැනි චරිත උපමා කළේ අමු සොහොනකට. අමු සොහොනකටයි උපමා කළේ. අමු සොහොනක දකින්න ලැබෙන ලක්ෂණ කිහිපයක් තියෙනවා. අමු සොහොන් දැන්නම් දකින්න නෑ අපේ රටේ නම්. අමු සොහොන කියලා කියන්නේ මේ පේන්න තියෙන සොහොන නෙවෙයි. ඒ කාලේ යම් කිසි මිනිසෙක් මරණයට පත් වුනහම ඒ මෘතදේහය ඔතලා ශක්තිමත් පුරුෂයෝ අරගෙන යනවා ජනශූන්‍ය පරිසරයකට. ජනශූන්‍ය පරිසරයකට අරගෙන ගිහිල්ලා එහෙම්මම දේහය දාලා එනවා. එතකොට ඒ වගේ මෘතදේහ 100 200 සමහරක් විට මාස ගණන් එකට කුණු වෙන ප්‍රදේශයක් තමයි අමු සොහොන කියලා කියන්නේ. එක දිගට මිනි කුණු වෙනවා. පේන්න තියෙනවා. නවසී වතිකයම දකින්න පුළුවන්. අලුත ගෙනාපු මිනි තියෙනවා. ඉදිමුණු මිනි තියෙනවා. පුපුරපු සරව ගලන පණුව ගහලා තියෙන, ඊළඟට පස් වෙලා තියෙන, මේ වගේ මේ හැම ස්වභාවයකම මෘතදේහය දකින්න ලැබෙන තැනක් තමයි අමු සොහොන කියලා කියන්නේ. දැන් අපේ තියෙන සොහොන් අමු සොහොන් නෙවෙයි. දැන් එක මෘතදේහයක්වත් දකින්න නැහැ. සමහරක් වෙලාවට සොහොන ලස්සනයි ගෙදරට වඩා. අමු සොහොන කියන්නේ එහෙම එකක් නෙවෙයි. එතකොට අමු සොහොනක දකින්න ලැබෙන ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අසුචි. අසුචි කියලා කියන්නේ අපිරිසිදුයි කියන අදහසයි. එතකොට 100,000 ගානක් මිනි එකට කුණු වෙන තැනක් පිරිසිදු නෑ, අපිරිසිදුයි. ඒ අපිරිසිදු ස්වභාවයට තමයි අසුචි කියලා කියන්නේ. ඊළඟට දුක්ගන්ධා, ගඳ ගහනවා. පොඩක් හිතන්න, පුංචි සතෙක් මැරිලා කුණු වෙනකොට ගඳ කොහමද? මිනිස්සෙක් මැරුණාම ඒ මලකුණ කුණු වෙනකොට ගඳ කොහමද? ඒ වගේ මලකඳන් 100ක් 200ක් කුණු වෙනකොට කොහොම ගඳක් ඇද්ද? එතකොට දුක්ගන්ධා, ගඳ ගහනවා. ඊළඟට තුන්වෙනි කාරණාව සප්පටි භය. යන කෙනෙකුගේ බය ඇති කරන ස්වභාවයක් තියෙනවා සොහොන. සොහොනක් ළඟින් යනකොටත් යම් කිසි තැතිගැන්මක්, බියවීමක් තියෙනවනේ. අමු සොහොනක් ළඟින් යනකොට කොහොමට තියෙන්නේ නැද්ද? එතකොට සාමාන්‍යයෙන් මේ මිනිස්සු ඉන්න තැන්වල වගේ නෙවෙයි, අමු සොහොනක සොහොනක් ළඟින් යනකොට එහෙම බයක් ඇති වෙනවා. එතකොට බොහෝ දිනෙකගේ බිය උපදවන තැනක් සප්පටි භය, අමු සොහොන. ඊළඟට වාලානං අමනුස්සානං ආවාසෝ. අපිරිසිදු නිසාත්, දුගඳ හමන නිසාත්, ඒ වගේ අපිරිසිදු තැන් හොයාගෙන එන්නේ අපිරිසිදු උදවිය. ඒ කියන්නේ අමනුෂ්‍ය කොටස්. සෙම් සොටු, මල මුත්‍රා, මේවට ප්‍රියතාවෙන් ඉන්න අමනුෂ්‍ය කොටස් ඉන්නවා. එතකොට මේ අමු සොහොන කියලා කියන්නේ අමනුෂ්‍යයන්ට වාස භූමියක්. අපිරිසිදුයිනේ. ඒ අපිරිසිදු භාවය නිසා අමනුෂ්‍යෝ ටික එතනට එකතු වෙනවා. ඊළඟට බහුනෝ ජනස්ස ආරෝධන. බොහෝ ජනය හඬා වැළපෙන තැනක්. තමන්ගේ ප්‍රියයන් අතහැරලා දාලා එනකොට බොහෝ දෙනෙක් අඬනවා, වැළපෙනවා. සොහොන කියලා කියන්නේ හඬා වැළපෙන තැනක්, hina වෙන තැනක් නෙවෙයි. ඔන්න ඔය ලක්ෂණ වලින් යුක්තයි සොහොන. මොනවද ලක්ෂණ? අසුචි, අපිරිසිදුයි. ඊළඟට ගඳ ගහනවා. ඊළඟට බය ඇති කරවනවා. ඊළඟට
අමනුෂ්‍යයන්ට වාස භූමියක් වෙනවා. ඊළඟට බොහෝ ජනයා අඬන තැනක් බවට පත් වෙනවා. තමන්ගේ වචනය අපිරිසිදුයි නම්, කායික හැසිරීම අපිරිසිදුයි නම්, හිත අපිරිසිදුයි නම්, මෙන්න මේ සිත කය වචනය කියන තුන්දොර අසංවර කරගත්ත කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතයන්ට අනුගතව කටයුතු කරන උදවිය බුදුහාමුදුරු උපමා කළේ ඔන්න ඔය ලක්ෂණ වලින් යුක්ත අමු සොහොනක් වගේ. ඇයි එහෙම උපමා කළේ? අමු සොහොන අසුචි අපිරිසිදුයි. ඒ වගේම තමයි සිත කය වචනය කියන තුන්දොර අසංවර අපිරිසිදු කෙනත් අමු සොහොන වගේ අසුචි අපිරිසිදුයි. අපි කියන්නේ කුණු ගොඩවල් කියලා. සිත කය වචනේ සංවර නැත්තම්, කටක් කැරියොත් ඔක්කොටම හානියක් නම්, අතපය හෙලෙව්වත් අනිත් මිනිස්සුන්ට කරදරයක් නම්, ඒ වගේ මිනිස්සු මහා අපිරිසිදු මිනිස්සු හැටියට ප්‍රතික්ෂේප කරනවා. අපිරිසිදුයි. දුක්ගන්ධා, ගඳ ගහනවා. සමාජයේම ගඳ ගස්සන චරිත, සිත කය වචනේ අසංවරය, දුස්සීල ජීවිත ගත කරන අය, වැරදි වැඩ පාප කර්ම වලට යොමුව කටයුතු කරන අය, මුළු සමාජයේම පිළිකුලෙන් ඒ අයව හෙලා දකින්න. බලන්න, සමහර මිනිස්සු කරන පෞකාර වැඩ මුළු සමාජයේම ගඳ ගස්සනවානේ. මිනිස්සුන්ගේ මූණු ඇඹුල් වෙනවානේ සමහර වෙලාවට සමහරු කරන වැඩ ගැන ආරංචි වෙනකොට. දුක්ගන්ධ, ගඳ ගස්සනවා. කවුරුත් ඒ මිනිස්සු කරන වැරදි අහන්න කැමති නෑ. අප්‍රියයි, අප්‍රසන්නයි. ඊළඟට සප්පටි භයා කියලා කියන්නේ බොහෝ දෙනෙක් බයයි. දැන් බලන්න, කල්යාණ ගුණ තියෙන සත්පුරුෂ මිනිස්සු අර වගේ පාප කර්ම පිටුපසු ලුහුබඳින, සිත අසංවර කරගත්තු, ගත අසංවර කරගත්තු, වචනේ අසංවර කරගත්ත මිනිස්සුන්ව ආශ්‍රය කරන්න බය වෙනවා. දැන් බලන්න, මිනී මරණ, හොරකම් කරන, කාමයන් නිවර්දව හැසිරෙන, බොරු කියන, මත්ද්‍රව්‍ය භාවිත කරන මිනිස්සුන්ව හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න බයයිනේ. ඇයි ඒ බය? වෙන මොකකටවත් නෙවෙයි. ඒ වගේ ආශ්‍රය කිරීමෙන් Tamanටත් විපතක් වෙන්න පුළුවන් ඉඩ වැඩි. දැන් අපි සාමාන්‍යයෙන් මේ සමාජයේ සාර්ථක විදියට සුළු වරදෙහි පවා බිය දකිමින් කටයුතු කරන අය හැටියට අපිට ඔය පාතාල ලෝකයේ සම්බන්ධව ඉන්න අය එහෙම ආශ්‍රය කරන්න ලැබුණොත් ආශ්‍රය කරාවිද? අපි බය වෙනවා ඒ වගේ අය ආශ්‍රය කරන්න. මිනි මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපචාර කරන අය, ඒ වගේ අයව ආශ්‍රය කරන්න බයයි. වැරදි පාරවල් වල චණ්ඩි වැඩ කරන මිනිස්සුන් ආශ්‍රය කරන්න බයයි. හේතුව, ඒ වගේ ආශ්‍රය කිරීමෙන් Tamanට විපතක් වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ අර අමු සොහොන වගේ. මිනිසුන්ට බය උපද්දවනවා, සත්පුරුෂයින් බය වෙනවා. මේ කෙනා ආශ්‍රය කිරීමෙන් මට හානියක්. ඊළඟට අමු සොහොනේ තියෙන අපිරිසිදු කමට ප්‍රිය වෙච්ච, ඒ ගඳට ප්‍රිය වෙච්ච අමනුෂ්‍යෝ ටික ඒ අමු සොහොන් හොයාගෙන එනවා වගේ තමන් සිත අසංවර කරගෙන, වචනය අසංවර කරගෙන, කායික ක්‍රියාකාරකම අසංවර කරගෙන, පාප කර්ම කර කර, සත්තු මර මිනී මර හොරකම් කර කර, කාමයන්හි වර්ධව හැසිරෙමින් පරපුරුෂ සේවන, පරදාර සේවන, ඊළඟට බොරු කියනකොට, මත්ද්‍රව්‍ය භාවිතා කරනකොට ඒවටම කැමැත්තෙන් ඉන්න, ඒවාම අගය කරන, ඒ වගේම අපිරිසිදු ජීවිත ගත කරන, සිත කය වචනේ අසංවර කරගත්තු, පවට ලැජ්ජාවක් නැති, බයක් නැති මිනිස්සුම තමයි ඔවුන් ආශ්‍රය කරන්නේ. හරියට අමු සොහොන් අමනුෂ්‍යෝ ආශ්‍රය කරනවා වගේ අමු සොහොන් වාගේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ අමනුෂ්‍යෝ වාගේ මිනිස්සු. ඒ කියන්නේ පාතාලේ මිනිස්සු ළඟට පාතාල ගති තියෙන, අදහස් තියෙන මිනිස්සුම කිට්ටු වෙනවා.
මිනිමරුවෝ ළඟට මිනිමරුවෝ ටිකම එකතු වෙනවා. හොරකම් කරන අය හොරුන් ගාවටම එකතු වෙනවා. කාමයන්හි වර්ධව හැසිරෙමින් විනෝද වෙන අය ඔවුන් ළඟටම එකතු වෙනවා. බොරුකාරයෝ ටික බොරුකාරයෝ ළඟටම එකතු වෙනවා. මද්ද්‍රව්‍ය භාවිතා කරන අය ඒ වගේම ගති ලක්ෂණ තියෙන අය ළඟට එකතු වෙනවා. මේක තමයි ස්වභාවය. ඊළඟට බහුනෝ ජනස්ස ආරෝධනා. බොහෝ ජනයා හඬා වැළපෙනවා. බලන්න සිතකය වචනේ අසංවර කරගත්තාම පාප කර්මවලට බරව කටයුතු කරනකොට දරුවෙක් ඒ විදිහේ පාප කර්මවලට බරව අමුසොහොන් වාගේ චරිතයක් බවට පත් වෙනකොට ඒ දෙමව්පියෝ හඬා වැළපෙන්නේ නැද්ද? අද කොච්චර අම්මලා තාත්තලා අඬනවද වැළපෙනවද ළමයි වැරදි පාරවල් වල යනවා කියලා? සොකීය සහෝදර සහෝදරියෝ ඥාති හිතයිෂීන් මේ සමාජයේ මිනිස්සු හඬා වැළපෙනවා. ඇයි මෙහෙම මේ අය මේ විදියට කරන්නේ? මේ සමාජයේම වැළපෙනවා, දුකටපත් වෙනවා. ඒ නිසා අමු සොහොන් වගේ වෙන්න එපා. මල්වත්තක් වගේ වෙන්න, පිරිසිදු වෙන්න, සුවඳවත් වෙන්න. සත්පුරුෂයන්ට තමන්ව ආශ්‍රය කරන්න බයක් ඇති නොවන විදියට තමන් සත්පුරුෂ වෙන්න. වැරදි වැඩ කරන අයට එන්න පුළුවන් ස්වභාවයක් තමන් තුළින් තියන්න එපා. තමන් හොයාගෙන මිනිමරුව එන තැනට, හොරු එන තැනට, කාමයන්හි වර්ධව හැසිරෙන අය එන තැනට, බොරුකාරයෝ ටික එන තැනට, මද්ද්‍රව්‍ය භාවිත කරන අය එන තැනට පත් කරන්න එපා. අපිට හම්බෙලා තියෙන හොඳම යාළුවෙක් අපේ මේ වැඩේට හරියන්නෙම මෙයා තමයි කියලා කවුරු හරි වැරදි කරන පව්කාරයෙක් ඔබව හොයාගෙන එනවා නම් ඔබ අමුසොහොනක් වගේ. ඔබ කරන කටයුතු නිසා මේ සමාජය හඬා වැළපෙනවා නම් එවැනි කටයුතු කරන්න එපා. මල්වත්තක් වගේ වෙන්න. ඒ නිසා අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නේ විශේෂයෙන් වචනය පිළිබඳව වගකීමකින් කටයුතු කරන්න. ඔබේ කටින් පිට වෙන වචනය නැවත ඇතුළට ගන්න බෑ. ඒ නිසා කටින් පිට වෙන වචනය කෙනෙකුගේ හිතක් රිදෙව්වොත් ඒ රිදවපු සිත නැවත සකස් කරන්න අමාරුයි. සමහරක් විට ඒ පිටවෙච්ච වචනය නිසා සිදුවන විපත නැවත සකස් කරන්න බැරි වෙයි. ඒ නිසා වචන පිට කරන්න ප්‍රථමයෙන් 100,000 වාරයක් හිතන්න. මම මේ පිට කරන වචනෙන් මට හානියක් තියෙනවද? මට හානියක් තිබුණත් නැතත් අන් අයට හානියක් තියෙනවද නැද්ද? එහෙම කල්පනා කරලා තමන්ටත් අනුන්ටත් කිසිම හිරිහැරයක් නොවන තාලයට, කිසිම හිංසාවක් සිදු නොවන විදියට පිරිසිදු වචන, සුභාසිත වචන, අර්ථ සහිත සත්‍ය ගැබ්බුණු වචන පාවිච්චි කරන්න උනන්දු වෙන්න. එවැනි සුභාසිත වචන මුළු සමාජයම සුවඳවත් කරයි. ඒ නිසා තම තමන්ගේ වචන ගැන අවධානයෙන් කටයුතු කරන්න මේ උතුම් ධර්ම දේශනාව හේතු වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තමයි මේ ලෝකයේ අහන කෙනෙකුට අහන්න තියෙන උතුම් මැසීම. ඒ උතුම් මැසීම අහන්න. ඒ උතුම් දෙසීම දෙසන්න. බණ අහන්න, බණ කියන්න, ලෝකයව සුවපත්භාවයට පත් කරන කටයුතු වල යෙදෙන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට, අපට, රටට, ලොවට යහපත පිණිසම පවතිවා. හැම කෙනෙකුටම සසර දුකින් එතරව උතුම් නිර්වාණ අවබෝධය සලසා ගැනීම පිණිසත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ ලක්හඬ
සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ මියගිය මෑණියන් පියාණන් ඇතුළු සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අරමුණු කොටගෙන නුගේගොඩ ගංගොඩවිල අංක 590 දරණ ස්ථානයේ පදිංචි කාන්ති පෙරේරා මහත්මිය විසින් එතුමියගේ අරමුණ වී ඇත්තේ මීට වසර 11කට පෙර පරලෝක ප්‍රාප්ත වූ ආදරණීය ස්වාමි පුරුෂයා වූ ගල්හේනගේ බර්මන් පියසිරි පෙරේරා මහතාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ එතුමන්ගේ දෙමාපියන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි. ඒත් එක්කම කාන්ති පෙරේරා මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන මීට වසර 9කට පෙර පරලෝක ප්‍රාප්ත වූ ධම්මි අබේ ගුණවර්ධන විජේසේකර ආදරණීය මෑණියන්ටත් මීට වසර 36කට පෙරදී පරලෝක ප්‍රාප්ත වූ මිලන් විජේසේකර ආදරණීය පියාණන්ටත් එම පවුලේ පරලෝක ප්‍රාප්ත සියලුම ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කිරීම එතුමියගේ අරමුණක් වුණා. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන කාන්ති පෙරේරා මහත්මිය ඇතුළු සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ඔවුන් කරන කියන රැකී රක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දැනට කොරෝනා රෝගයට ලක් වී සිටින සියලුම ලෝකවාසී ජනතාව ඉක්මනින් සුවපත් භාවයට පත් වේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.